ආදරණීය දුවේ පුතේ අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ ගුත්තිල වෙන නද සිංහල සාහිත්‍ය සංග්‍රහය පාඩමේ අපේ දෙවැනි පාඩම 10 ශ්‍රේණියේ දරුවන්ටත් 11 ශ්‍රේණියේ දරුවන්ටත් එකසේ වැදගත් වෙන ප්‍රධාන පාඩමක් මේ ගුත්තිල වෙන නද කියන පාඩම. ඒ ගුත්තිල වෙන නද පාඩමට අදාළව විචාර පිළිබඳ සාකච්ඡාවක් තමයි අපි මෙතනදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනිම විචාරාංක 1 මෙතන අපට දීලා තියෙනවා. ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කතුවරයා තුල වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍යය වඩාත් රසවත් වන්නට හේතු වී ඇත. નિયમિત කවි පෙළ ඇසුරෙන් උදාහරණ 3ක්වත් දෙමින් මේ පිළිබඳ විමසන්න. එතකොට ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කතුවරයා තුල වූ ප්‍රතිභාව කිව්වහම පළවෙනියෙන්ම අපි මේ විචාර මාතෘකාව නිවැරදිව අවබෝධ කරගන්නට ඕන. නිවැරදිව අවබෝධ කරගන්නට ඕන. දැන් අපට નિયમિત ගුත්තිල කාව්‍යයේ කවි පිළිබඳව අධ්‍යයනය කරනකොට අපි දැකපු දෙයක් තමයි අපට පාඩමේ තියෙන කවිවල 1 සිට 13 දක්වා තියෙන කවි ගී විරිතෙන් රචනා වෙලා තියෙනවා. වඩා හොඳින් කියනවා නම් මහ පියුම් විරිතෙන්. ඊට පස්සේ 14 සිට 32 දක්වා කවි පෙඳහෙවත් පදක විරිතෙන් රචනා වෙලා තියෙනවා. ඒ වගේම අවසාන කවි දෙක අපට નિયમિત 33 34 කවි සවිසිමත් විරිතෙන් රචනා වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන විරිත් වර්ග 3 අපට નિયમિત කවි කොටස් වල දැක්වෙනවා. ඇතුළත් වෙනවා. එතකොට අපි පෙන්වන්නට ඕන එම දැන් වෑත්තෑවේ හිමියන් යම්කිසි අවස්ථාවක් විස්තර කරන්නට වර්ණනා කරන්නට යොදාගෙන තියෙන්නේ ඊටම අදාළ ඊටම සුදුසු විරිතක් කියන දේ තමයි අපි පැහැදිලි කරන්නට ඕන. එතකොට එතනදී අපි විශේෂයෙන්ම මෙන්න මේ කියන අර මේ මහපියුම් විරිත, ඒ වගේම පෙඳහෙවත් පදක විරිත, ඒ වගේම සවිසිමත් විරිත, මෙන්න මේ කියන විරිත් 3 අනුසාරයෙන් ඊට උදාහරණ සපයමින් තමයි අපි මේ ਵਿਚාරය ලිවිය යුතු වන්නේ. මේ ප්‍රශ්නය ලකුණු 10ක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ලකුණු 10ක ප්‍රශ්නයක්. මොකද ලකුණු 15 ප්‍රශ්නයක් එනවා නම් එන්නේ කොටස් දෙකකට කඩලා. දැන් උදාහරණයක් ඇටියට රෝමි ඉලක්කම් අංක 1, රෝමි ඉලක්කම් අංක 2 කියලා කොටස් දෙකකට කඩලා තමයි විචාර ප්‍රශ්නය ඉදිරිපත් කෙරෙන්නේ ලකුණු 15 ප්‍රශ්නයකට. නමුත් ලකුණු 10 ප්‍රශ්නයකට එහෙම නැහැ. මෙතන තියෙන්නේ කවි පෙළ ඇසුරෙන් උදාහරණ 3ක්වත් දෙමින් විමසන්න කිව්වහම මේක අනිවාර්යයෙන්ම ලකුණු 10ක විචාරයක්. හැබැයි දැන් මෙතන මේ විචාරය මම ඉදිරිපත් කරන විචාරය ටිකක් දිගින් වැඩි. උදාහරණ 3කට වැඩිපුර තියෙනවා. 3කට වඩා තියෙනවා. එතකොට ඒක ඔබට සංක්ෂිප්තව ඔබේ පමණට සකස් කරගන්නට ඔබට නිදහස තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? උදාහරණ 3ක් ඉදිරිපත් කරමින් විස්තර කරන්න, පැහැදිලි කරන්න, විමසන්න කියලා කිව්වහම උදාහරණ 3ක් යොදලා ලිවීම සිදු කරන්න. මොකද උදාහරණ 3ට ඔබට ලකුණු 3යි. එම උදාහරණ විස්තර කිරීමට ඔබට ලකුණු 7යි. විචාර ප්‍රශ්නයක ලකුණු 10 නිර්මාණය වෙන්නේ ඒ විදිහටයි. ඒ ගැන මම ඊට පෙරත් කියලා තියෙනවා. එතකොට මේක ලකුණු 10ක විචාරයක්. හැබැයි මම මේ ඉදිරිපත් කළ තියෙන විචාරය යම් තරමක් ටිකක් දිගින් වැඩිපුර උදාහරණ අරගෙන තියෙනවා. නමුත් ඔබට පුළුවන් ඊට වඩා යම් තරමක් සංක්ෂිප්තව මෙම විචාරය ලිවීම සිදු කරන්න. එතකොට මේ විචාරයට ඔබට හිමිවන කාලය පිළිබඳව ගත්තොත් එහෙම අඩුම තරමේ ඔබ පුළුවන් උත්සාහය දරන්නට ඕනේ මේ ලකුණු 10 මේ විචාරය විනාඩි 22කින්. මම වෙලාව කියනවා විනාඩි 22ක්. දැන් ඔයගොල්ලෝ අහයි ඇයිස විනාඩි 20ක් කියන්න තිබුණා. එහෙම නැත්නම් විනාඩි 25ක් කියන්න තිබුණානේ නැහැ. මම අවසාන විනාඩිය වෙනකම්ම ගණනය කරලයි මම කියන්නේ ඔබ මේ විචාරයේ ලකුණු 10 විචාරයක් විනාඩි 22කින් ලියා නිම කරන්නට ඔබ කාල රාමුව සකස් කරගන්නට ඕන. විනාඩි 22කින්. සමහර වෙලාවට ඒක 23ක් වෙන්න පුළුවන්. ඔය කොච්චර කිව්වත් ඕක 23ක් වෙන්න පුළුවන්, 24ක් වෙන්න පුළුවන්. කොච්චර කිව්වත් ඕක විනාඩි 25ක් යන්නට පුළුවන්. නමුත් ඔබේ ඔළුවේ තියාගන්න විනාඩි 22 කියන දේ. එතකොට විනාඩි 22ක් කියලා කිව්වොත් විනාඩි 25කින් හරි ඔබට විචාරය ඉවර කරගන්න පුළුවන්. නැත්තම් එහෙම ලකුණු 10 විචාරයක් ඔබ විනාඩි 45ක් විනාඩි 50ක් තිස්සේ ලිව්වොත් ඒක ඊට අවදානම්. මොකද සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ඔයාලා දන්නවා ලකුණු 15 විචාර දෙකක් එනවා. ලකුණු 10 එක විචාරයයි එන්නේ. සමහර දරුවෝ ඉන්නවා මේ ලකුණු 10 විචාරේ පළවෙනියෙන්ම තෝරගෙන ඒක ලියනවා පිටු ගණන්.
එහෙම කරන්න එපා. ලකුණු 15 විචාර දෙක මුලින් ලියන්න. අවසානයේට තියන ලකුණු 10 විචාරය. මොකද ඒක ලියා ගන්න යම් විදිහකින් බැරි වුණොත් එහෙම වෙන්නේ නැහැ. ඔබ පුරුදු වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම කාලය කළමනාකරණය කරගෙන විචාර තුනම නිවැරදිව ලියන්නට. නමුත් යම් විදිහකින් ඔබට අර අවසාන ලකුණු 10 විචාරය මොනවා හෝ හේතුවකින් ලියා ගන්න බැරි වුණොත් ඔබට එතන අහිමි වෙන්නේ ලකුණු 10යි. නමුත් ලකුණු 15 විචාරයක් ඔබ ලියන්නේ නැතුව අතහැරියොත් ඔබට එතනදී ලකුණු 15ක්ම අහිමි වෙනවා. ඒ නිසා ලකුණු 15 විචාර දෙක ලියලා අවසන් කරලා ලකුණු 10 විචාරයට එන්න. ඒකෙන් අදහස් කරන්නේ ලකුණු 10 විචාරයේ ලියන්නේ නැතුව ඉන්න කියන එක. ලකුණු 10 විචාරය කෙටියෙන් ලියන්න මේ තරම් දීර්ඝව ලියන්න අවශ්‍ය නැහැ. නමුත් කාලය පිළිබඳව ඔළුවේ තියාගන්න විනාඩි 22ක් කියලා. එතකොට අඩුම තරමේ විනාඩි 25කින්වත් ඔබට මේ විචාරය ඉවර කරගන්න පුළුවන්. ඊට වැඩිපුර දෙන්න එපා කාලය කීයටවත්. දෙන්න ක්‍රමයකුත් නැහැ. හරිනේ. බලමු අපි. බලන්න විචාරයක් සාමාන්‍යයෙන් පටන් ගනිද්දි දරුවනේ ඔයගොල්ලෝ මීට පෙරත් අපි දැන කියා ගත්තා. ඒ තමයි අදාළ කෘතිය, කතුවරයා, යුගය මේ ආදී දේ පිළිබඳ කෙටි හඳුන්වා දීමක් අපි කරනවා. විචාරය මෙන්න මෙහෙම පටන් අරන් තියෙනවා. කෝට්ටේ සාහිත්‍ය යුගයේ රචිත ගුත්තිල කාව්‍යය වෑත්තෑවේ හිමියන්ගේ නිර්මාණයකි. ජාතක පොතෙහි ඇතුළත් ගුත්තිල ජාතකය පදනම් කොටගෙන ජාතක කතා කාව්‍යයක් වශයෙන් මෙම ග්‍රන්ථයේ රචනා වී ඇත. තම ගුරුවරයාට ද්‍රෝහී වූ ශිෂ්‍යයාට අත්වන ඉරණම පැහැදිලි කරමින් ගුත්තිල ජාතකයේ කවි කොට දක්වන වෑත්තෑවේ හිමියෝ දාන ආදී වූ පින් කුසල් වල අගයද සිය කාව්‍ය නිර්මාණය මගින් අපට පෙන්වා දෙති. පැහැදිලිද? හරිද? එතකොට මූලික හඳුන්වා දීමක් කරනවා. ඊට පස්සේ බලන්න විචාරයට පිවිසෙනවා. විචාර මාතෘකාවට පිවිසෙනවා. දැන් විචාර මාතෘකාව අපට තියෙන්නේ ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කතුවරයා තුල වූ ප්‍රතිභාවය නැත්නම් දක්ෂතාව. අපි මේ කියන අපට නියමිත කවි ඇසුරෙන් පැහැදිලි කිරීමක් තමයි කරන්නට ඕනේ. බලන්න විචාරයේ මාතෘකාවට පිවිසෙනවා. ගුත්තිල ඇදුරුතුමන් හා මූසිල අතර ඇති වූ වීණා වාදන තරඟ අවස්ථාව ජාතක කතාවෙහි සංක්ෂිප්තව දැක්වෙතත්. නේ ඔබ පුළුවන් නම් මේ ගුත්තිල ජාතකය හොයාගෙන කියවන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි ගුත්තිල ජාතකයේ මේ වීණා වාදන තරඟ අවස්ථාව කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් වෑත්තෑවි හිමියන් මේ වීණා වාදන තරඟයේ අවස්ථාව ජාතක කතා කතුවරයට වඩා වැඩිපුර වර්ණනාත්මක විලාසයෙන් ඉදිරිපත් කිරීමක් අපට දක්නට ලැබෙනවා. හරිද? මෙතන වෑත්තෑවේ හිමියෝ අපූර්ව ආකාරයෙන් හා අතිශයින් විචිත්‍රවත් බවින් යුක්තව එම අවස්ථාව කවියට නගා ඇත්තාහ. ඒ සඳහා එතුමන් විසින් මෙන්න අපේ විචාරයේ මාතෘකාවට අපි පිවිසෙනවා. ඒ සඳහා එතුමන් විසින් විවිධ වූ විරිත් යොදා ගනු ලැබ ඇත්තේ ඒකාකාරී බවින් මිදී විවිධත්වයකින් යුතුව ගුත්තිල කාව්‍යයේ රසවින්දනය කරනු සඳහාය. එතකොට ඒකාකාරී බවින් මිදිලා විවිධ විරිත් යොදාගෙන තියෙනවා ශ්‍රාවකයා තුල එක්තරා ආකාරයකින් රසවින්දනය වඩා තීව්‍ර කරවීම සඳහා. ඒ වගේම අවස්ථාවට ගැළපෙන උචිත පරිදි විරිත් වෙනස් කිරීමට උන්වහන්සේ උත්සාහ කරලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි උදාහරණ ඉදිරිපත් කරන්නට යොමු වෙනවා. ගුත්තිල ඇදුරුතුමා සහ මූසිල වීණා වාදන මණ්ඩපයට පැමිණි අයුරු, සුරනර සේනා තරඟේ නැරඹීම සඳහා රැස් වූ අයුරු, දෙදෙනාම සමසමව වීණා ගායනා කළ අයුරු, වීණාවේ තත් සිඳින ලෙස සක්දෙව් රජු ගුත්තිල ඇදුරුතුමන්ට පැවසූ අයුරු, වැඩි අලංකරණයකින් තොරව අලංකරණයකින් තොරව වාර්තාමය ස්වරූපයෙන් පමණක් කවියට නගා තිබෙන්නේ මාත්‍රා 9, 11, 9, 14න් යුතු මහපියුම් විරිත. මේක ගී විරිතක්. හරිනේ. එලි සමයක් තියනවා වගේ පෙනුනට අසමාන පද්‍ය පාද තිබෙන්නේ. එතකොට පළවෙනි පේළියේ මාත්‍රා 9යි, දෙවෙනි පේළියේ මාත්‍රා 11යි, ඊළඟ පේළියේ මාත්‍රා 9යි, ඊළඟ පේළියේ මාත්‍රා 14යි. එතකොට මෙන්න අර සාමාන්‍යයෙන් සිදුවෙච්ච දේ සරලව ඉදිරිපත් කරද්දි වෑත්තෑවේ හිමියන් යොදාගෙන තියෙන්නේ මෙන්න මේ මහපියුම් විරිත. වෑත්තෑවේ හිමියන් විතරක් නෙවෙයි,
තොටගමේ ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරයේත් අපිට මේ මහපියුම් විරිත දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් යම් සිදුවීමක් සිදු වුණු ආකාරය සරලව ඉදිරිපත් කරද්දී මේ බොහෝ කවියන් යොදාගත්තේ මෙන්න මේ මහපියුම් විරිත. හරිද? එතකොට මෙහි පද පිළිවෙල අතිශයින් සරලය. අර්ථාවබෝධයට පහසුය. අපබෝ සතුන් මිස දැන් මේ උදාහරණ කවිය ගැන මේ කියන්නේ. අපබෝ සතුන් මිස වෙනත් අයෙකුට නොඇසෙනා ලෙස සක්දේව් රජු අහසෙහි සිට වීණාවේ තතක් කැඩීමට පැවසූ අයුරු කවියට නගා ඇත්තේ එලෙසින්ය. නේ එතකොට බලන්න මේ කවිය උදාහරණ කවිය අපි ඉදිරිපත් කළා තියෙනවා. දැන් සමහර දරුවන්ට එන ගැටලුව තමයි සර් මේ පැහැදිලි කරලා ඉවර වෙලා උදාහරණ ඉදිරිපත් කරන්නද නැත්නම් උදාහරණ කවිය ඉදිරිපත් කළා පැහැදිලි කරන්නද? අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති ඕනම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් සමහර දරුවෝ හිතාගෙන ඉන්නවා දැන් මේ ගුත්තිල කාව්‍යයේ ਵਿਚාරවලදී කවිය ඉදිරිපත් කරලා ඒකේ තේරුම අනිවාර්යයෙන්ම ලියන්නට ඕනේ. නෑ එහෙම දෙයක් නෑ. දැන් අපි කවිය ඉදිරිපත් කරලා අපි ලියන්නට පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ මේ ਵਿਚාරයේ මාතෘකාවට ගැලපෙන විදිහට. දැන් මෙතන අපි ਵਿਚාරයේ මාතෘකාව තියෙන්නේ ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කර ගැනීම සම්බන්ධයෙන්. එතකොට එනම් මෙම කවියේ තේරුමත් අපි පැහැදිලි කරන්නට ඕනේ. මෙන්න මේ වෑත්තෑවේ හිමියන් එම අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කරමින් අපේ සිත්වල එම රසය ඇති කරන්නට කටයුතු කරලා තිබෙන බව. බලන්න මහපියුම් විරිතෙන් දැක්වෙන කවි බොහෝමයක් එකිනෙක හා සබැඳෙන පරිදි, ඒ කියන්නේ දම්වැලක්සේ බැඳෙන පරිදි, එකිනෙක හා සබැඳෙන පරිදි නිර්මාණය කොට ඇත්තේ ආස්වාද ජනක කුතූහලයෙන් යුක්තව රසික සහෘදයන් හට රස විඳීමට හැකිවන පරිදි. ඒ කියන්නේ අර මහපියුම් විරිතෙන් රචනා වුණු බොහෝ කවි ඔබ දකිනවා එකකට එකක් එක කවියක් ඊළඟ කවියට සම්බන්ධයි. ඒ කවිය ඊළඟ කවියට සම්බන්ධයි. ඒ ආදී විදිහට. පැහැදිලිද? එතකොට මේ සරල බව තියෙනවා. කුතූහලය තියෙනවා. ඊට පස්සේ මොනවද වෙන්නේ? ඊළඟ කවිය කියවන්නට පෙළඹවීමක් ඇති කරනවා. පැහැදිලිද? දැන් ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ විරිතක් ගැන පැහැදිලි කරන්න. ඔන්න දැන් අපි මහපියුම් විරිත මාත්‍රා 9 11 9 14 මහපියුම් විරිත ගැන අපි පැහැදිලි කිරීමක් කළා. මහපියුම් විරිත යොදාගෙන තියෙන අවස්ථා පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කළා. ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟට තියෙන විරිත පිළිබඳව. බලන්න. තත් සිඳ දමන ලද වීණාවෙන් වීණානාදය සිය ගුණයෙන් වැඩි වී වඩාත් මිහිරි වී ක්‍රමක්‍රමයෙන් පැතිර ගිය බව වෑත්තේවේ හිමියන් පවසනු ලබන්නේ දෙමත් කැටි වලින්. ඒ කියන්නේ මාත්‍රා දෙක බැගින් නේ දීය ගොස පළ කෙරේ මින් සප මිනි දෙමත් කැටි වලින් යුතු කියන්නේ මාත්‍රා දෙක බැගින් නේ යතිය පිහිටලා තියෙන දෙමත් කැටි වලින් යුතු මාත්‍රා 16න් යුතු පදක හේවත් පෙඳ විරිතට අනුව කවි නිර්මාණයට අවතීර්ණ වෙමිනි. එතකොට අර ටික සිය ගුණයෙන් මේ වීණා නාදය එන්නෙන් වැඩි වෙවි පැතිරිලා ගිය බව. හරි ලස්සනට මේ පළවෙනි ඒ කියන්නේ අර 13 වෙනි කවිය වෙනකන් කතා කරලා ඊට පස්සේ 14 වෙනි කවියේ ඉඳන් විරිත වෙනස් කරනකොට හරි ලස්සනට මේ පළවෙනි කවියෙන් ඒ බව ඉස්මතු කරලා තියෙනවා. බලන්න දිය ගොස පළ කෙරෙමින් සපැමිනි ගිය තැන ඉස්වාරන් මුතුමිනි ගිය දිය නද එනමෙන් ගෙනමිනි සිය ගුණයෙන් වෙන නද නික්මින්. එතකොට ටිකෙන් ටික මේ වීණානාදය අවට සිසාරා හාත්පස පැතිරුණු ආකාරය ඉදිරිපත් කරලා තියෙන්නේ ඊටම ගැලපෙන විරිතකින්. බලන්න දැන් අපි මේ උදාහරණ කවිය මේ ਵਿਚාරයට ගැලපෙන විදිහට අපි පැහැදිලි කිරීම කරනවා. බලන්න පැමිණියා වූ ජයഘോഷා නාදය ලෝකයේ පුරා ප්‍රකට කරවමින් වීණා නාදයේ පැතිර ගිය තැන්වල රන් රිදී මුතුමැණික් ඉස්වමින් පැතිර ගිය ජයഘോഷ ප්‍රතිරාව නැංවෙන්නාසේ දහස් ගුණයෙන් වීණා නාදයේ පැතිරුණු අයුරු කතුහිමියන් දක්වා ඇත්තේ ඒ අවස්ථාවටම උචිත වූ විරිතකිනි. පැහැදිලි මේ අවස්ථාවටම උචිත වූ විරිතකින් වීණා නාදයේ ක්‍රමයෙන් පැතිර ගිය හැටි.
ඊට පස්සේ ඔබට කෙලින්ම මෙතනින් පස්සේ අර ඊළඟ සවිසිමත් විරිත පිළිබඳව කතා කරන්න පුළුවන්. එහෙම කතා කරා නම් උදාහරණ තුනයි. ඒ උදාහරණ තුන පැහැදිලි කිරීම හරි. ਵਿਚාරය හරි. නමුත් මම මෙතන ටිකක් වැඩිපුර ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. වීණානාදයේ පැතිර යනකොට සතුන්ගේ මිනිසුන්ගේ හැසිරීම් රටා වෙනස් වෙච්ච හැටි කතු හිමියන් ඉදිරිපත් කරලා තියෙන්නේ පෙළ හේවත් පදක විරිත යොදාගෙන. ඒ වගේම දිව්‍ය කාන්තාවන්ගේ නර්තනය නේ පැහැදිලි කරන්නටත් නර්තනයේ තියෙන සුන්දරත්වය නර්තනයේ තියෙන චිත්තාකර්ෂණීය බව අර ශ්‍රාවක මනසෙහි මවා පෙන්වන්නට ඒත් යොදාගෙන තියෙනවා මුල් කවි කීපය පෙඳ විරිත. ඒ නිසා මම එතනදී වැඩිපුර උදාහරණ දෙකක් අරගෙන තියෙනවා. ඔබට මේ උදාහරණ දෙක නැතුව කෙලින්ම සවිසිමත් විරිත ගැන කතා කරන්නට පුළුවන්. නමුත් මම මෙතන වැඩිපුර දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා. තවද වීණානාදයෙන් මිහිරියාවට පත් වූ ජීව අජීව පරිසරය පෙර නොවූ විරූ චමත්කාරයකින් ඇලලී ගිය අයුරු පවසා ඇත්තේද පෙඳ විරිතට අනුව නිර්මාණය කොටගත් කාව්‍යයන්ගෙනි. ඇතුන්, මසුන්, අසුන්, සියොතුන්, රිලවුන්, කොවුලන්, නයින්, මුවන්, ගිරවුන්, මොනරුන්, කිඳුරන් ආදී විවිධ වූ සත්ව කොට්ටාස පමණක් නොව මිනිසුන් පවා වීණානාදයේ මිහිරියාවෙන් මත්වී වීණා රසයේ රස විඳින්මින් සිටි අයුරු දක්වා ඇත්තේද පෙඳ විරිතට අනුගත වෙමි. පෙඳ විරිත තමයි භාවිත කරලා තියෙන්නේ. මාත්‍රා 16 බැගින් යෙදෙන. හරිද? මෙන්න උදාහරණ කවියක් දීලා තිනවා. වෙසෙසින් යන නද දිගත පුරාය අසමින් තුරු හිස රඳන ගිරාය උමුවෙන් ගත් මී යඹ මියුරාය දැමුවෙන් වෙන නදමය මියුරාය. පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ පොඩි විස්තරයක් පොඩි ආකාරයකින් ඉදිරිපත් කිරීමක් කරනවා. බලන්න. තුරු හිස් මත රඳන ගිරවුන් තම තුඩින්ගත් මිහිරි වූ මී යඹ පවා බිම හෙළමින් විශේෂාකාරයෙන් පැතිර යන්නා වූ වීණානාදයේ රසය විනිමින් සිටි ආකාරය කවියට නගා ඇත්තේ එලෙසින්. දැක්කනේ පොඩි හඳුන්වා දීමක් කළා. සක්දේව් රජුගේ ඊට පස්සේ ඔන්න ඊළඟ උදාහරණයට මම පිවිසීමක් අරගන්නවා. බලන්න. සක්දේව් රජුගේ උපදෙසින් ගුත්තිල ඇදුරුතුමන් විසින් අහසට දමන ලද ගුලි තුනෙන් මැවුණු දිව්‍ය කාන්තාවන් 900ක් දෙනා වීණා මණ්ඩපය එකසේ කුල්මත් කරමින් නර්තනයට පටන්ගත් අයුරුද කවියට නැගී ඇත්තේ පෙඳ විරිතෙන්ය. නේ කවියට නැගිලා තියෙන පෙඳ විරිතේ. ඔවුන්ගේ නර්තනයේ තිබූ සිත් ගන්නාසුළු බව, රිද්මානුකූල බව වැඩි වැඩියෙන් ඉස්මතු කර දැක්වීමට රකාරය හා සංඥකාකුරු බහුලව යොදාගෙන ඇති බව පෙඳ විරිතෙන් රචිත මෙම කවිය සාක්ෂි දරයි. පෙඳ විරිතෙන් රචිත මේ කවිය අන්න සාක්ෂි දරනවා. රකාරය නිතරම යොදාගෙන තියෙනවා, සංඥකාකුරු යොදාගෙන තියෙනවා. එතකොට පෙඳ විරිත භාවිත කරලා තියෙනවා අර දිව්‍ය කාන්තාවන් නර්තනයට පටන්ගත් අවස්ථාව පිළිබඳව පැහැදිලි කරන්නටත්. ශ්‍රාවක මනස තුල ඒ දිව්‍ය කාන්තාවන්ගේ නර්තනය සිතුවම් කොට දක්වන්නට. බලන්න මෙතන කියනවා උදාහරණ කවිය ළඟ ළඟවා උණුනට කර වාදය නොවරදවා වීණා පද වාදය රඟ අඟවා සුර නරංගන වේදය සෙද කර වාරජ සබය පබෝදය. එතකොට උදාහරණ කවිය ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? එකිනෙකා හා තරඟයට මෙන් ලංලංව වීණා පද වාදය නොවරද්දමින් දෙවඟනන්ගේ නැටුම් විලාසයේ විශේෂත්වය හඟවමින් ඉතා ඉක්මනින්ම රාජ සභාව නර්තනයෙන් ප්‍රබෝධවත් කරවීමට දෙවඟනන්ට හැකි වූ බව කතු හිමියෝ වර්ණනා කරති. ක්‍රමයෙන් උපරිම මිහිරි බවට පත් වීණා නාදයට අනුව උපරිම අයුරින් නර්තනයේ යෙදුණු දිව්‍ය කාන්තාවන්ගේ නර්තනයේ තිබූ ලාස්‍ය බව, වේගවත් බව වඩාත් ඉස්මතු කොට දැක්වීම සඳහා ඔන්න අපි ඊළඟ උදාහරණ සීමාවට පිවිසෙනවා. සඳහා වෑත්තෑවේ හිමියන් සුරංගන රැඟුමෙහි අවසන් කවි කිහිපය සඳහා යොදාගෙන ඇත්තේ විශේෂ වූ විරිතකි. මාත්‍රා 26 බැගින් පදපේලි 4 හිම යෙදෙන මෙම සවිසිමත් විරිත කතු හිමියන් විසින් නිපදවාගත් ස්වාධීන විරිතක්. එතකොට අපට හමු වෙනවා තොටගමේ ශ්‍රී රාහුල හිමියනුත් මේ සවිසිමත් විරිත භාවිතා කරලා තියෙනවා. ඊට පසු කාලීනව අලගිය වන්න මුකවැටිතුමා ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා මේ අයත් මේ සවිසිමත් විරිත භාවිත කරලා තියෙනවා. හැබැයි මේ වෑත්තෑවේ හිමියන් මේ කියන තැනට විතරක් මේ ගුත්තිල කාව්‍යයේ මේ කියන තැනට විතරයි මේ සවිසිමත් විරිත භාවිතා කරලා තියෙන්නේ. එහෙම තත්වයකුත් තියෙනවා. දැන් මේ
පබා තබා සබා සුබා කියන ඒවා එක පෙළට ලියන්නට උත්සාහ කරන්න. අර මේකේ මේ ටයිප් සෙටින් නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙනවා. එතකොට මේවා හරිනම් එක පෙළට ලියන්නට උත්සාහ කරන්න. අවසාන පදය ඈඩ් කරලා ලියලා. දැන් මේ ඔබට මේක අච්චු පොතේ දීලා තියෙන්නේ දෙකකට කඩලා. මේ එක පේලියක් දෙකට කඩලා. එහෙම එක පේලියක් දෙකට කඩපුවාම මේ විදිහට අර පබා තබා සබා සුබා ඒ දේ ඔබට පැහැදිලිව දිස් වෙන්නේ නැහැ. නමුත් මෙතන ඔබට ඒක තේරෙනවා. පැහැදිලිනේ? එතකොට බලන්න රූ රැසේ අඳිනා ලෙසේයත් ලෙලදිදී විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා. කම්පයේ නෙමෙයි කම්පසේ වෙන්නට ඕනේ. කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලානේ තගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රංග සුබා. කවිය ඉදිරිපත් කරලා තියෙනවා සවිසිමත් විරිත මාත්‍රා 26කින් යුක්ත විරිතක් බව මෙතන පැහැදිලි කරලා තියෙනවා. නර්තනයේ තිබෙන ලාස්‍ය බව, වේගවත් බව, උපරිම తත්වය, ඉහළම අවස්ථාව නේ අති විශිෂ්ට වූ උත්කෘෂ්ඨ අවස්ථාව නර්තනයේහි වේගවත් නැටුම නේ අපට මතු කරන්නේ මෙන්න මේ සවිසිමත් විරිතෙන් මාත්‍රා 26. බලන්න පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. රූප රාශියක් ඇඳ සිත්තම් කොට දක්වන ලෙසින් විදුලි ප්‍රභාවයෙන් යුත් අත් ප්‍රභාවයෙන් වෙන්නට ඕනේ ප්‍රභාවයෙන් යුත් අත් ලෙල දෙමින් රන්හා රසදී එකට මුසුවන්නාසේ වීණා නාදයටම අනුව පාද තබමින් අනංගයා විසින් විදුණු ලබන ඊතල පහරමින් net කොණින් සභාව දෙස බලමින් නර්තනයේ යෙදුණු දිව්‍ය ස්ත්‍රීන්ගේ විලාසය අන්න අපි ਵਿਚාරයට සම්බන්ධ කරනවා. මනසෙහි මැවී පෙනෙන්නේ වැත්තෑවේ හිමියන් එම අවස්ථාවට උචිත වන පරිදි යොදා ඇති රිත්මානුකූල විරිත නිසාමය. දැක්කද හැම මොහොතකම අපි අර ਵਿਚාර මාතෘකාවට සම්බන්ධ වීමක් කරනවා. සම්බන්ධ කිරීමක් කරනවා. අපි අවසාන කරනවා. අවසාන කරන්නේ කොහොමද? මෙතෙක් කතා කරපු දේ සමස්තය කැටි කොට දක්වනවා බොහොම කෙටියෙන්. බලන්න එබැවින් ඒ අවස්ථාවට ගැළපෙන පරිදි විවිධ වූ විරිත් යොදා ගනිමින් දුත්තිල කාව්‍යය වඩාත් රසවත් කර ගැනීමට වැත්තෑවේ හිමියන් දක්වා ඇති ප්‍රතිභාව විශේෂයෙන්ම අගය කළ යුතුය කියලා. අපිට මේ ਵਿਚාරය මේ විදිහට ඉවර කරන්නට පුළුවන්. විචාර ප්‍රශ්නාංක 2. මෙන්න මේ විචාර ප්‍රශ්නාංක 2 දරුවනි ඔබට පේනවා ඇති ලකුණු කීයක විචාරයක්ද? ලකුණු 15ක විචාරයක්. පැහැදිලිනේ ඔබට පැහැදිලි ඇති ලකුණු 15ක විචාරයක්. ඇයි එහෙම කියන්නේ? රෝම ඉලක්කම් අංක 1 2 ආදී වශයෙන් එහෙම නැත්නම් ආදී වශයෙන් හෝ නේ දෙනවනම් අන්න කොටස් දෙකකට කඩලා එතකොට මේක අන්න ලකුණු 15 විචාරයක්. ඒ වගේම ඒ ලකුණු 15 විචාරයේ බොහොම පැහැදිලිව කියනවා එක් කරුණකට නිදසුන් දෙකක්වත් සපයමින් කියලා. එක් කරුණකට නිදසුන් දෙකක්වත් සපයමින්. ඒ කියන්නේ මොකද්ද? දැන් මිනිසුන්ගේ හැසිරීම් රටා වෙනස් වෙච්ච හැටි වලට උදාහරණ දෙකයි සත්ව කොට්ටාස වල හැසිරීම් රටා වෙනස් වීමට උදාහරණ දෙකයි. එතකොට උදාහරණ දෙක ඔක්කොම උදාහරණ 4යි. පැහැදිලිද? ඒක පැහැදිලිව මතක තියාගන්න. එතකොට දැන් සමහර දරුවෝ හිතනවා මෙහෙම මේ ලකුණු 15 විචාරය මේ විදිහට කොටස් දෙකකට කඩලා දුන්නාම සමහර ළමයිට හිතෙන දේවල් මං කියන්නද? ඒ තමයි සමහර දරුවෝ හිතනවා දුවේ පුතේ මේක විචාර දෙකක් කියලා. නැහැ. මේක තනි විචාරයක්. මේක තනි විචාරයක්. හරිනේ කොටස් දෙකකට කඩලා තිබූ පමණින් මේක විචාර දෙකක් බවට පත් වෙන්නේ. දැන් සමහර ළමයි ඉන්නවා රෝම ඉලක්කම් අංක 1 කියලා දාලා ඒ මුල් උදාහරණ දෙක පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ රූල් 2 3ක් විතර ඇරලා රෝම ඉලක්කම් අංක 2 කියලා දාලා නැවත ආපහු අර යුගය කතුවරයා කෘතිය අරව මේවා ආපහු ලියලා ආපහු රෝම ඉලක්කම් අංක 2 යටතේ ලියලා එහෙම තියෙනවා. සමහරක් අය ඉන්නවා ඒ කියන්නේ මේ ਵਿਚාර ලිවීමේ හුරුවක් නැති නිසායි මේ දේවල් සිද්ධ වෙන්නේ. සමහරක් අය ඉන්නවා මෙහෙම දුන්නහම ਵਿਚාරෙ ලියලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි කොටස තෝරගෙන. පළවෙනි කොටස විතරයි. දෙවෙනි කොටස නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතලා තියෙන්නේ මේ ਵਿਚාරේ මෙන්න මේ 1 2 කියන කොටස් දෙකෙන් එකක් තෝරගෙන ලියන්න ඕනේ කියලා. එහෙම වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. එතන එහෙම වුණාම අපිට ලකුණු 15න් ලකුණු දෙන්න වෙන්නේ භාගයටත් අඩුවෙන්. කියන දේ තේරෙනවා. ඒ නිසා මේ කරුණු දෙකම මේ තනි ਵਿਚාරය තුල ඇතුළත් වෙන්නට ඕනේ. ඒක පැහැදිලි කරගන්න. තනි ਵਿਚාරය තුලට ඇතුළත් වෙන්නට ඕනේ.
මිනිසුන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙච්ච හැටි උදාහරණ දෙකක් දක්වමින් පැහැදිලි කරනවා. ඊට පස්සේ එතනින්ම පටන් ගන්නවා මිනිස්සු සතුන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙච්ච හැටි උදාහරණ දෙකක් දක්වමින් පැහැදිලි කරනවා. අර වැඩි හොඳට සමහරක් අපේ ගුරු මහත්ම මහත්මිනුත් උපදෙස් දෙනවා විචාරයේ ලියනකොට රෝමි ඉලක්කම් අංක 1 2 කියලා පැත්තකින් ලියාලා පෙන්නනවා. ඒ කියන්නේ මේ පැහැදිලි කරන්නේ රෝමි ඉලක්කම් අංක 1 යටතේ. ඊළඟට මේ පැහැදිලි කරන්නේ රෝමි ඉලක්කම් අංක 2 යටතේ. එහෙම රෝමි ඉලක්කම් 1 2 කියලා දැම්මට ලකුණු කපන්නේ. එහෙම වරදක් නැහැ. පැහැදිලිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර ළමයි අහනවා සර් මේ පළවෙනි කරුණ එක උදාහරණයක් දීලා ඒක පැහැදිලි කරලා ඊට පස්සේ දෙවෙනි කරුණට අදාළව ඒ උදාහරණයක් දීලා ඒක පැහැදිලි කරලා ආපහු පළවෙනි කරුණට අදාළ උදාහරණයක් දීලා ආපහු ඒක පැහැදිලි කරලා නැවත දෙවෙනි කරුණට අදාළ උදාහරණයක් දීලා ඒක පැහැදිලි කිරීම. ඒ කියන්නේ මේ මිශ්‍ර කරලා ලිව්වට වරදක් නැද්ද? ඒත් ලකුණු දෙනවා. නොදී ඉන්නේ නැහැ. නමුත් අර පිළිවෙලයි පැහැදිලි බලන ගුරුවරයාට පළවෙනි කරුණ යටතේ උදාහරණ පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම සහ දෙවෙනි කරුණ යටතේ උදාහරණ පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම එක්තරා විදිහක අර බලන ගුරුවරයාට ඒක යම් පහසුවක් වෙනවා. නමුත් සමහර දරුවෝ ඉන්නවා ඉතින් ඕක මිශ්‍ර කරලා ඔහොම මිශ්‍ර කරලා කොහොම හරි උදාහරණ 4 ලියලා ඒ කියන්නේ මිනිසුන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙච්ච උදාහරණ දෙක ඔහොම මෙහෙම ලියලා ඊට පස්සේ සතුන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙච්ච එක ඔහොම මෙහෙම ලියලා එහෙම තියෙනවා. කොහොම හරි ਵਿਚාරයට අදාළව උදාහරණ 4 පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඉතින් ලකුණු කපන්නේ නැහැ. නමුත් අර ක්‍රමානුකූල බවක් තිබුණොත් බලන කෙනාටත් ඒක ටිකක් පැහැදිලි. හරිද? විචාර මාතෘකාව අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. තමාට තමා අමතක වන තරමටම වීණා වාදනයේ මිහිරි බව පැවසීමට කතුවරයා කාව්‍ය සංකල්ප යොදාගත් ආකාරය අපූර්වය. ඔන්න ප්‍රකාශය. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ කියන ප්‍රකාශය මෙන්න මේ කියන කරුණු යටතේ සනාත කරන්න. ඔප්පු කරන්න. සනාත කරන්න කියලා කියන්නේ ඔප්පු කරන්න. මේක එහෙමද කියන දේ. මේ වීණානාදය ශ්‍රවණය කළ මිනිසුන්ගේද සත්ව කොට්ටාසවලද සාමාන්‍ය හැසිරීම් රටා පවා වෙනස් වූ අයුරු එක් කරුණකට නිදසුන් දෙකක්වත් සපයමින් උක්ත කියමන සනාත කරන්න. පැහැදිලිද? එතකොට අපි බලමු කොහොමද මේ ਵਿਚාරයට අපි පිළිතුරක් සකස් කරගන්නේ කියන දේ. දැන් මේ ਵਿਚාරයේත් අපි අර හැඳින්වීම ඉදිරිපත් කිරීමක් කරනවා පුංචියට. බලන්න. ගුත්තිල කාව්‍ය කෝට්ටේ සාහිත්‍ය යුගයේ විසු වෑත්තෑවේ හිමියන් විසින් රචිත ජාතක කතා කාව්‍යයකි. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ ජාතක පොතෙහි සඳහන් ගුත්තිල ජාතකය. ජාතක කතාවට අනුව ගුත්තිල ඇදුරුතුමන් හා මූසිල අතර වීණා වාදන තරගයක් ඇති වූ අතර ගුත්තිල ඇදුරු සක්දෙව් රජුගේ අවවාදය සහ ආධාරය ඇතිව තමන්ට ද්‍රෝහී වූ තම ශිෂ්‍යා වූ මූසිලව පරාජයට පත්කොට එම වීණා වාදන තරගයෙන් ජයග්‍රහණය කළේය. මේ කියන හඳුන්වා දීම මීට වඩා කොට කරන්න ඔබට පුළුවන්. මීට වඩා කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? මෙන්න බලන්න. දැන් අපි ඔන්න ਵਿਚාරයට පිවිසෙනවා. විචාරයට පිවිසෙන්නේ මේ වීණා වාදන තරඟ අවස්ථාවේදී ගුත්තිල ඇදුරුතුමාගේ වීණාවේ තත් සිඳීමෙන් පසුව ගුත්තිල ඇදුරුතුමා විසින් තම වීණාවේ තත් සිඳ දමනු ලැබීමෙන් පසුව වඩා මිහිරියාවෙන් යුක්තව මේ වීණා වාදනය වීණා හඬ නිකුත් වෙන්නට පටන් ගත්තාම සාමාන්‍ය මිනිසුන්ගේ සත්ව කොට්ටාස් වල හැසිරීම් රටා වෙනස් වූ බව ඔන්න අපි ਵਿਚාරයට පිවිසෙනවා. ඒ බව ප්‍රකාශ කරමින් බලන්න. සක්දෙවිඳුන්ගේ උපදෙස් මත සිඳ දමන ලද ගුත්තිල ඇදුරුතුමන්ගේ වීණාවේ තත්වලින් වඩාත් මිහිරිව සියදහස් ගුණයෙන් වර්ධනයව වීණානාදයේ පැතිර ගිය බව ජාතක කතාවෙහි සඳහන් වේ. ජාතක කතාවේ ඒක සඳහන් කරලා තියෙනවා. නමුත් වෑත්තෑවේ හිමියන් ඊට වඩා වැඩිපුර මේ වර්ණනා කිරීමක් කරනවා. ජාතක කතාවටත් වඩා එහා යමින් වෑත්තෑවේ හිමියන් එම ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදයේ මිහිරියාව වඩාත් පැහැදිලි කරන්නට උදාහරණ වශයෙන් අරගන්නවා විවිධ සිදුවීම්. එහෙත් වීණානාදයේ මිහිරියාවෙන්
දෙවිවරුන් මිනිසුන් සතුන් වශීකృత වූ අයුරු විශේෂයෙන් දක්වා ඇත්තේ ගුත්තිල කාව්‍යයේ. තේරුණාද? අන්න අපි ਵਿਚාරයට පිවිසෙනවා කියන්නේ ඒකයි. වීණා නාදයෙන් මිහිරියාවටපත් මුළු පරිසරයේම සිදු වූ වෙනස්කම් වෑත්තෑවේ හිමියන් සිය වර්ණනාවට හසු කොටගෙන ඇත්තේ වීණා නාදයේ මිහිරි බව වඩාත් හොඳින් සහෘද සිත්වලට කාවැද්දීම අරමුණු කොටගෙන ඔන්න පිවිසීම දැක්කනේ. ඒ කියන්නේ අපි ਵਿਚාර මාතෘකාවට ඔන්න පිවිසිලා තියෙනවා. මෙතෙන් වීණා නාදයෙන් මිහිරියාවටපත් මුළු පරිසරයේම සිදු වූ වෙනස්කම් වෑත්තෑවේ හිමියන් සිය වර්ණනාවට හසු කොටගෙන ඇත්තේ වීණා නාදයේ මිහිරි බව වඩාත් හොඳින් සහෘද සිත්වලට කාවැද්දීම අරමුණු කොටගෙනයි. ඔන්න ඊට පස්සේ අපි රෝම ඉලක්කම් අංක 1 කියලා මේ අර පළවෙනි කරුණට අදාළව අපි උදාහරණ දෙකක් ඉදිරිපත් කරමින් මේ කරන පැහැදිලි කිරීමට අපි ඔන්න රෝම ඉලක්කම් අංක 1 කියලා ඔන්න ලියන්න පටන් ගන්නවා. පැහැදිලිද? බලන්න. අනතුරුවම නිරතුරුවම රජුගේ ආරක්ෂාවේ යෙදී සිටි අභිමානවත් වූ සෙබළුන් පැතිරෙන වීණානාදයේ මිහිරියාවෙන් මත්ව තමන් කවුරුන්ද යන වගවත් සිහියට නගාගත නොහැකිව තම අත්වල තිබූ අවියායුධ වැටුණු බවවත් ඔවුන් නොදත් බව වෑත්තෑවේ හිමියන් කවියට නගා ඇත්තේ මෙසේය. ඒ කියන්නේ අපේ ਵਿਚාරය තමයි තමාට තමා අමතක වන තරමට වීණානාදයේ මිහිරියාවෙන් යුක්ත වූ බව. එතකොට ඒකට ඔන්න අපි උදාහරණ කවිය ඉදිරිපත් කරන්නට පෙර එම උදාහරණ කවිය පිළිබඳව හඳුන්වා දීමක් කරලා තියෙනවා මේ ਵਿਚාරයට ගැලපෙන පරිදි. පැහැදිලිද? එතකොට මෙතනින් පැහැදිලි කරන්නේ සෙබළුන්ට Tamanගේ අත්වල තිබුණ අවියායුධ පවා අමතක වුණා කියන දේ නේ. ඒ අය Tamanගේ අත්වල තියෙන අවියායුධ බිම වැටුණු බවවත් නොදැන සිටි ආකාරය මේ කවියේ සඳහන් වෙනවා. ඒකෙන් වඩාත් ඉස්මතු කරන්න උත්සාහ කරලා තියෙන්නේ ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදයේ ඇති මිහිරියාවමයි. බලන්න. නිති නිරිඳුගේ රැකවලෙහි නියුත්තෝ ෘති ලෙස රුපු නොද බිඳ ජයගත්තෝ. පැතිරෙන වෙන නද බැඳුණු සිතැත්තෝ අතින විගිලි හෙන බව නොමදත්තෝ. ඔන්න උදාහරණ කවියේ ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මම තව උදාහරණයකට යනවා. එයි පළවෙනි කරුණට උදාහරණ කවි දෙකක් ඉදිරිපත් කරමින් එය ਵਿਚාරයට අදාළව පැහැදිලි කිරීමක් නේ කරන්න ඕනේ. එහෙනම් ඔන්න පැහැදිලි කරලා උදාහරණ කවි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයත් අපිට කරන්න පුළුවන්. මේ බලන්න. ඔන්න මවකට තම දරුවා තරම් වටිනා සම්පතක් තවත් නැත. එහෙත් ගුත්තිල ඇදුරුතුමන්ගේ අතිශයින් මිහිරි වූ වීණා නාදය තම සවන්හි වැකුණු කල බරණැස් නුවර සිට නෙමේ සිටි පුර ස්ත්‍රීන් තම ඇකෙහි සිටි දරුවන් බිමට වැටුණු බවවත් නොදත් බව වෑත්තෑවේ හිමියෝ පවසති. එහෙනම් පැහැදිලි කරන්නේ මොකද්ද? ඒ තරමට තමාට තමා අමතක වන තරමට මේ වීණා නාදය ප්‍රබල වූ බව, මිහිරි වූ බව, වීණා නාදයේ පැවති මිහිරි බව, කතරම් වීද යන වග එයින්ද අපට පැහැදිලි. ඔන්න උදාහරණ කවිය. නේ මනමත් කරවන දනමුළු දෙරණා රසවත් වන වෙන නද නද කරනා සවනොත් සඳ පුරංගන ලොබ දියුණා නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා. ඊට පස්සේ අපි නැවත මේ පළවෙනි කරුණට අදාළව ඔන්න දැන් අපි උදාහරණ ඉදිරිපත් කරලා ඒ උදාහරණ ਵਿਚාරයට අදාළව පැහැදිලි කරලා ඉවරයි. ඊට පස්සේ එතනදී අපි මේ පළවෙනි කරුණ අවසන් කරනකොට මේ අනුව බලන කල එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒ විචාරයේ අවසානය සිදු කරන්නේ පොදුවේ අන්තිමට. ඔන්න දැන් අපි දෙවෙනි කරුණට අදාළව කරුණු ඉදිරිපත් කිරීම කරනවා. උදාහරණ ඉදිරිපත් කිරීම කරනවා. එතකොට මේ සමස්ත එක විචාරයක්. එහෙම නැතුව මේ පළවෙනි කරුණට අදාළව එක විචාරයක් ලියලා ඊට පස්සේ දෙවෙනි කරුණට අදාළව තව විචාරයක් ලිවීමක් නෙවෙයි. එකම දේ ඕන්න රෝම ඉලක්කම් අංක 2 කියලා මෙතන දානවා. එතකොට බලන ගුරුවරයාට පැහැදිලි වෙනවා මෙතනින් එහාට මේ දරුවා ලියලා තියෙන්නේ රෝම ඉලක්කම් අංක 2ට අදාළ කරන කරුණට අදාළ උදාහරණ පැහැදිලි කිරීම කියන දේ. හරිද? දැන් රෝම ඉලක්කම් අංක 2ට අදාළව අපිට පැහැදිලි කරන්න තියෙන්නේ සතුන්ගේ චර්යා රටාවෙන් වෙනස් වෙච්ච හැටි. ඕනෑ තරම් උදාහරණ කවි තියෙනවා. හරිද? ඒකේදී අර කිඳුරන් පිළිබඳව කියවෙන කවිය ගන්නට යන්නට එපා. මොකද කිඳුරන් කියලා කියන්නේ අර්ධ මනුෂ්‍ය කොට්ටාසයක් නිසා. හරිද? ගුත්තිල ඇදුරුතුමන්ගේ වීණා නාදයෙන් වශීකృత වූයේ මිනිසුන් පමණක් නොවේ. විවිධ සතුන්ද වීණා නාදය ශ්‍රවණය කරමින් එකී රස විඳමින් තම සුපුරුදු ගති පැවතුම් පවා වෙනස් කොට තැන් තැන්වල රැඳී සිටි ආකාරයේද කතු හිමියන් කවියට නගා ඇත. කතු හිමියන් කවියට නගලා තියෙනවා. බලන්න ඔන්න අර දැක්කද දෙවෙනි කොටසට අදාළව මම පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මිනිසුන් පමණක් නෙවෙයි සතුන් පවා Tamanගේ සාමාන්‍ය හැසිරීම් රටා වෙනස් කොට තැන් තැන්වල රැඳී සිටි ආකාරය. ඔන්න මම පැහැදිලි කරනවා රිලවුන් පිළිබඳව. නේ
වීණානාදයේ රසයට තම සවන් යොමු කොට කැළඹීම පහව ගොස් සිත් සතන් එකඟ කොටගෙන තම ජන්ම ගතියෙන් උරුම වූ චංචල බව නැතිකොට දමා රිදවුන් නෙමේ රිලවුන් සංසුන්ව ගමන් කළේද වීණානාදයේ මිහිරි බව නිසාමයි. නේ ඔන්න පැහැදිලි කරනවා වීණානාදයේ මේ මිහිරි බව නිසා තමයි රිලවුන් සංසුන්ව ගමන් කළේ. ඒ වගේම රිලවුන්ගේ චංචල භාවයේ නැතිව ගියේ. හරිද? මෙන්න උදාහරණය. යොදා සවන් වෙන නද රස සුලබව නදා එකඟ සිත වතනොම සකොබව සදා කුලය නොහැරම එන අසුබව එදා ගියේ රිලවුන් සංසල බව. ඔන්න මම ඊළඟ උදාහරණය අරගන්නවා. ඊළඟ උදාහරණය පැහැදිලි කිරීම බලන්න. සිත් ගන්නාසුළු වනපෙත් වලින් ඉවතට පැමිණි මුවන් රංචු වශයෙන් රැස්ව නිරන්තර මිහිරියාවෙන් යුතු වීණා නාදය අසමින් සිටියේ සිය මුඛය පවා විවර කොටගෙන සිටිවිලි නැති රූපමෙන් මුවන් සිටියේ වීණා නාදයෙන් බැඳුණු සිත් ඇති වූ නිසාමය. බලන්න ෘති වනපෙති නැවිදින් සුමුෝයා නද නිති මියුර ඇති වෙන නද ලමුෝයා සිටිවිලි නැති රූ විලසමුෝයා තැති නොගනිති මිනිසුන් සමුෝයා. අපි දැන් මේ සමස්ත විචාරය අවසන් කිරීමක් කරනවා. එතකොට අපි පැහැදිලි කරන්නට ඕනේ එතනදී මිනිසුන්ගේ හැසිරීම රටා සතුන්ගේ හැසිරීම රටා වෙනස් වීම මගින් වෑත්තෑවේ හිමියන් කියන්නට උත්සාහ දරලා තියෙන්නේ ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදයේ තිබෙන මිහිරියාවමයි කියන දේ. බලන්න ගුත්තිල ඇදුරුතුමන්ගේ මිහිරි වූ වීණානාදය ශ්‍රවණය කළා වූ මිනිසුන් මෙන්ම සතුන්ද එම වීණානාදයෙන් සිත් වසඟව තමන්ට තමන් කවුරුන්ද යන වග පවා අමතක වූ බව මෙම කවි අධ්‍යයනයෙන් අපට පැහැදිලි වේ. එමගින් කතු හිමියන් පැවසීමට උත්සාහ දරා ඇත්තේද ගුත්තිල ඇදුරුතුමන්ගේ වීණානාදයෙහි පැවති අසම සම වූ කන් කළු බවමය. පැහැදිලිද? මම මේ විදිහට ඉවර කරලා තියෙනවා. විචාර ප්‍රශ්නාංක 3. පසකින් සුමధుර වීණා නාදයකි. දෙව්ලියෝ මනහර රංගනයක යෙදෙති. මේ සිදුවීම් පාඨකයා ඉදිරියේ ජීවමාන කරමින්, ඒ කියන්නේ සජීවී බවට පත් කරමින් අවස්ථා නිරූපණය කිරීමට කතු හිමියන් යොදාගත් කාව්‍යෝක්ති. කාව්‍යෝක්ති කියලා කියන්නේ කාව්‍යමය යෙදුම්. නේ කාව්‍යෝක්ති කාව්‍යමය යෙදුම්. උදාහරණ 3ක් පද දෙමින් පහදන්න. එතකොට මේකත් ලකුණු 10 ප්‍රශ්නයක් හැටියට අපිට සලකන්න පුළුවන්. මොකද උදාහරණ 3ක් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න කියලායි කියන්නේ. බලන්න අපි විචාරය ආරම්භ කරනවා මූලික හැඳින්වීම. බලන්න වෑත්තෑවේ හිමියන් විසින් කෝට්ටේ සාහිත්‍ය අවධියේදී රචනා කරන ලද ගුත්තිල කාව්‍යය සඳහා පාදක වී ඇත්තේ ගුත්තිල ජාතකයයි. මහබෝසතුන් ගුත්තිල ඇදුරුතුමන් වන ගුත්තිල ඇදුරුතුමන් හා එතුමන්ගේ ශිෂ්‍යයා වූ මූසිල අතර ඇති වූ වීණාවාදන තරග අවස්ථාව මෙම ජාතකයෙහි උද්වේගකාරී වූත් තීරණාත්මක වූත් අවස්ථාවසේ සැලකිය හැකිය. මේ විශේෂම අවස්ථාව ඒකනේ. ගුත්තිල මූසිල වීණාවාදන තරගය ප්‍රබලම අවස්ථාව. එබැවින් වෑත්තෑවේ හිමියන්ද එම සුවිශේෂී අවස්ථාව ජාතක කතාකරු අභිබවා යනසේ, ඒකයි මෙතන තියෙන විශේෂත්වය, ජාතක කතාකරු අභිබවා යනසේ විවිධ කාව්‍යෝක්තීන් යොදමින් ඊතා රසවත් ලෙස කවියට නගා ඇති බව එම කවි විමසා බැලීමේදී අපට පැහැදිලි වේ. හරිද? ගුත්තිල ඇදුරුතුමන්ගේ වීණානාදය වඩ වඩාත් සුමිහිරි බවට පත් වූයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ උපදෙසින් එතුමන් තම වීණාවෙහි තත් කඩා දමන ලද නිසාය. එය ගුත්තිල ඇදුරුතුමන්ගේ ජයග්‍රහණයටද මූසිලයන්ගේ පරාජයටද හේතු විය. මේ පරාජයටත් හේතු වුණා. එතකොට පසකින් සුමధుර වීණා නාදයකි කියනකොට මෙන්න මේ කියන කොටසට උදාහරණයක් තමයි මම මේ පළවෙනියෙන්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. නැත්නම් ඕගොල්ලෝ බලයි මේ දිව්‍ය කාන්තාවන්ගේ රංගනය පිළිබඳ පැහැදිලි කරලා විචාරේ ලියන්න ඕන එක ඇයි මෙන්න මේ වර වෙන නද කියන කවිය අරගෙන තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ පසකින් සුමధుර වීණා නාදය පිළිබඳවත් මෙතන උදාහරණයක් අපි දෙන්නට ඕන. පැහැදිලි? මොකද හේතුව මේ සිදුවීම් කියලානේ කියන්නේ. මේ සිදුවීම්. එතන සිදුවීම් කියලා කියන්නේ සිදුවීම් දෙකක්. එකක් තමයි පසකින් සුමధుර වීණා නාදය, ඒ වගේම දෙව්ලියන් මනහර රංගනයක යෙදීම. ඔන්න ඒ කියන සිදුවීම් දෙක පාඨකයා ඉදිරියේ ගෙන හැර දක්වා තිබෙන ආකාරය නිසා පසකින් සුමధుර වීණා නාදයට මෙන්න
උදාහරණ කවියක් ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිද? තේරුණාද? බලන්න. බලන්න වර වෙන නදාසමින් සිත සතොසිනි සරහැර සියොතුන් පියපත් විදමිනි පුරඹර වසමින් සිටි රඟකුම් වැනි සුරසෙනකට සුරසුන් පැන වූ වැනි. මේ කියන්නේ අර පසකින් ඇසෙන්නා වූ සුමధుර වීණා නාදය පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. බලන්න වීණා නාදයේ මිහිරි බව කෙතරම් දැයි පැවසීමට වෑත්තෑවේ හිමියන් යොදාගත්තේ අපූර්ව වූ කවි සංකල්පනාවක්ය. මිනිසුන් හා සතුන් පවා වීණා නාදයෙන් මත් වූ විලාසය ඊතා රසවත් ලෙස එතුමා කවියට නගලා තියෙනවා. මේ කවියත් ඒකට කදිම නිදසුණක්. බලන්න අපි දැන් මේ කවිය පොඩ්ඩක් විචාරයට අදාළව පැහැදිලි කිරීමක් කරනවා. අහසේ පියාසර කළ පක්ෂීන් පවා තම සංචාරය නවත්වා පියාපත් විහිදුවාගෙන අහසෙහි රැඳී සිටියේ උතුම් වූ වීණානාදය නැත්නම් විශිෂ්ට වූ වීණානාදය ශ්‍රවණය කරමින්. එම වීණානාදය එය නෙමෙයි එම වීණානාදය ඇසීමට පැමිණි දෙවිවරුන් සමාවෙන්න. එය කියලා ගන්න පුළුවන්. එය වීණානාදය ඇසීමට පැමිණි දෙවිවරුන් හට දිව්‍ය ආසන පැනවුවාක් වැනියයි කතුහිමියෝ දක්වති. මෙම සිදුවීමෙහි කිසියම් අද්භූත බවක් දක්නට ලැබුණද? අර කාව්‍යෝක්ති එහෙම නැත්නම් කාව්‍යමය කියමන් කාව්‍යමය අවස්ථානේනේ අද්භූත බවක් දක්නට ලැබුණද? එකී අවස්ථාව ජීවමාන ආකාරයෙන් රසික මනසෙහි මැවී පෙනෙන්නේ નિરાයාසයෙන්. මේ අපිට નિરાයාසයෙන් මැවිලා පේනවා. ඒකනේ මෙතන කියලා තියෙන්නේ සජීවී බවින් ඉදිරිපත් කළා තියෙනවායි කියලානේ. ඊට පස්සේ බලන්න දිව්‍ය කාන්තාවන් නර්තනයට පටන් ගත් ආකාරය වීණානාදයේ මිහිරි බව වඩා තිස්මතු කර දක්වනුවස් සක්දේව් රජුගේ උපදෙසින් ගුත්තිල ඇදුරුතුමා ගුලි 3ක් අහසට දැමූ බවත් එයින් සතුට වඩන දිව්‍ය කාන්තාවන් 900ක් දෙනා වීණානාදයට අනුව නර්තනයේ යෙදීමට පටන්ගත් බවත් ගුත්තිලේ දැක්වෙන්නේ මෙසේය. බලන්න පටන් සුරින්දු දුන් උපදෙස් සිහිකොට ඉටන් බෙලෙන් දැමුවෙන් ගුලි අහසට තුටන් වඩන සුරාංගනෝ බැස සිට පටන් ගත්තු 900ක් නැටුමට නේ. ඒ වගේම ඔන්න ඊට පස්සේ පැහැදිලි කරනවා මේ අවස්ථාව. එතකොට එතනදී යොදාගත්ත කාව්‍යෝක්ති උපමා එක්තරා විදිහක කාව්‍යමය උපක්‍රමයක්. එතකොට බලන්න මෙතන කියනවා දිව්‍ය කාන්තාවන් නර්තනය පටන් ගත්ත ආකාරය නේ කොයි විදිහටද බලන්න. එතකොට ඊට පස්සේ ඉන් අනතුරුව ඊළඟ උදාහරණ කවිය දක්වලා තියෙනවා මේ දිව්‍ය කාන්තාවන්ගේ නර්තනය හරියට විදුලි රේඛා 100,000 ගණන් අහසේ දිස්සුනා හා සමානයි කියන ඒ කවිය ඉදිරිපත් කරලා තියෙනවා. දිව්‍ය කාන්තාවන්ගේ නර්තනයේ ස්වභාවය අප දැස් මානේ අප දැස් ඉදිරියේ විස්තර කර දක්වන්න. බලන්න සුර විලාසිනියන් තම net අඩවන් කොටගත් බැල්මෙන් යුතුව ජනතාවගේ සිත් එකසේ විශේෂාකාරයෙන් මත්කොට අහසින් බැස වීණා නාදයට අනුකූලව නර්තනයේ යෙදුණු ආකාරය විදුලි රේඛා 100,000 ගණනක් එක විට දිස්සුවාක් වැනිය යන අපූර්ව කාව්‍යෝක්තිය මගින් වෑත්තෑවේ හිමියන් පවසා ඇත. දෙවඟනන්ගේ නැටුම් විලාසය අප මනසෙහි මැවී පෙනෙන්නාක් බඳුය වන්නේ උන්වහන්සේ විසින් යොදා ගන්නා ලද මෙවැනි උපමා නිසාය. මෙන්න යොදාගෙන තියෙන උපමා. යටසින් ලන බැල්මෙන් සුර විලසි වෙසෙසින් දන මන මත් කර එකසි අහසින් බැස රඟගත් රඟ කෙලෙසි දිසිමෙන් විය විදුලිය 100,000. අන්න දෙව්ලියන්ගේ මනහර රංගනය නර්තනය පිළිබඳව වෑත්තෑවේ හිමියන් ඉදිරිපත් කරලා තියෙන ආකාරය. ඊට පස්සේ බලන්න දැන් මෙතනදී අනුගමනය කරලා තියෙන අර පැහැදිලි කිරීම කරලා උදාහරණ කවි ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. දිව්‍ය කාන්තාවන්ගේ නර්තන විලාසය වර්ණනා කිරීමට වෑත්තෑවේ හිමියන් යොදාගෙන ඇත්තේ ඖචිත්‍ය ගුණයෙන් සපිරුණු ඖචිත්‍ය කියලා කියන්නේ උචිත භාවය. උචිත භාවයෙන් යුතු නව්‍ය උපමාවන්නේ අලුත් උපමා. සුරංගනන්ගේ අත් ලෙලදීම වීණා නාදයට අනුව පාද තැබීම නර්තනයේ යෙදෙන අතරතුර සභාව දෙස හෙළන බැල්ම යනාදී උද්වේග කර අවස්ථා කතුහිමියෝ මෙසේ උත්කෘෂ්ඨ විලාසයෙන්ම කවියට නගති. බලන්න උදාහරණ කවිය. රූ රැසේ අඳිනා ලෙසේ යත් ලෙලදිදී විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුර ලඳුන් දුන් රඟ සුබා. ඔන්න අපි පොඩ්ඩක් නැවත පැහැදිලි කිරීමක් කරනවා. විදුලි ප්‍රභාවයෙන් යුත් රන්වන් අත් එසවෙන්නේ රූප රාශියක් සිත්තම් කර දක්වන්නක් පරිද්දෙන්නේ. වීණා නාදයට අනුව පාද තැබීම සිදුවන්නේ රන් හා රසදිය එක්වන්නක් පරිද්දෙන්නේ.
net කොනින් හෙළන බැල්ම අනංගයාගේ මල්හි සරමෙන් ඉතා තියුණුය. මේ පරිද්දෙන් රංගනයෙහි යෙදුණු දිව්‍ය කාන්තාවන්ගේ ස්වරූපය අප මනසෙහි චිත්‍රණය වන්නේ චමත්කාර ජනක රසවින්දනයක්ද සමගින්. ඔන්න අපි විචාරය අවසාන කරන. මෙම මනරම් අවස්ථාව පාඨකයා ඉදිරියේ ජීවමාන කරවමින් අවස්ථා නිරූපණය කරනුවස් කතුහිමියන් යොදාගත් කාව්‍යෝක්තීන් අතිවිශිෂ්ට මට්ටමක පවතින බැව් ඉහත උදාහරණ කවි අනුසාරයෙන් අපට පෙන්වා දිය හැකිය. අපිට ඒ විදිහට මේ විචාර පිළිබඳව පැහැදිලි කරගන්නට පුළුවන්. තමීට අමතරව තව විවිධාකාර විචාර විභාගවලට ඇවිල්ලා තියෙනවා, විභාගවලට ඉදිරියට එනවා. ඒ නිසා පළමුවෙන්ම මේ විචාර මාතෘකා තුන යටතේ ඔබේ ස්වාධීන විචාර තුනක් ලියලා ගොඩනගාගෙන එය පුරුදු වෙන්න, පුහුණු වෙන්න, එය පුහුණුවක් කරගන්න. ඊට පසුව අනෙකුත් විචාර මාතෘකා වලට අදාළව විචාර ලියන්නට උත්සාහ දරන්න. ඒ වගේම කාල කළමනාකරණයත් ඉතා වැදගත්. ලකුණු 10 විචාරයක් විනාඩි 22කින්, ඒ වගේම ලකුණු 15 විචාරයක් උපරිම විනාඩි 30කින් ඔබ අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. පැහැදිලිද? ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. මෙතන කතා කරපු විචාර සමහර වෙලාවට මේ පළවෙනි විචාරය සහ තුන්වෙනි විචාරය ටිකක් දිගින් වැඩිපුර උදාහරණ දක්වලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔබෙන් තරම් බලාපොරොත්තු නොවුනත් මතක තියාගන්න ලකුණු 10 විචාරයට උදාහරණ 3කුත් ලකුණු 15 විචාරයට උදාහරණ එක් කරුණකට උදාහරණ දෙක බැගින් උදාහරණ 4කුත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. හරිද? නැවතත් මතක් කරන ලකුණු 10 විචාරයට උදාහරණ 3ට ලකුණු 3යි, උදාහරණ පැහැදිලි කිරීමට ලකුණු 7යි. ලකුණු 15 විචාරය උදාහරණ 4ට ලකුණු 4යි, උදාහරණ පැහැදිලි කිරීමට ලකුණු 11යි. ඒ විදිහට තමයි විචාරවල මේ උදාහරණ සහ ඒ පැහැදිලි කිරීම වලට ලකුණු ලැබෙන්නේ. ඒ ගැනත් මතක තබා ගන්න.